මේ උතුම් ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා සෝමා නෙළුම් දෙනිය මව ඇතුළු දූදරු පිරිස විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය මීට වසර 7කට පෙර අභාව ප්‍රාප්ත වූ හිටපු මහදිසාපති කුලරත්න නෙළුම් දෙනිය මහතා සහ මීට වසර 2කට පෙර අකල් මරණයකට ගොදුරු වූ කමල් ජයසුන්දර ඇතුළු අභාව ප්‍රාප්ත වූ පවුලේ සියලු ඥාති වර්ගයාත් යම් දුක්ඛිත ජීවිතවලට උරුමව ඇතනම් එයින් මිදීම සඳහාත් මෙම ගෞතම බුද්ධ ශාසනය තුලදීම ධර්ම මාර්ගය පූර්ණය වීම සඳහාත් අනුමෝදන් වේවා. ගෞරවනීය දේශකයාණන් ඇතුළු ප්‍රඥා නාලිකාවේ සියලුම දේශකයාණන් වහන්සේලාගේ ධර්ම මාර්ගය මෙම බුද්ධ ශාසනය තුලදීම නිමා කිරීම සඳහාත් අනුමෝදන් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. ඒ භාග්‍යවත් අරිහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දෙවනුවත් තෙවනුවත් ඒ භාග්‍යවත් අරිහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අපි කල්පනා කරනවානේ සිද්ධාර්ථ කුමාරයා කාලයේ දීපේ දේශයේ කුලයේ මව් ගැන බලලා ඇවිදින් බුද්ධත්වයට පත්වෙන ආත්මේ ඉපදිලත් අවුරුදු 28ක් 29ක් යනතුරුම මිනිස්සු ලෙඩ වෙන බව, මහලු වෙන බව, මරණ බව, මැරෙන බව දැනගෙන හිටියේ නෑ කියලා. එහෙමනේ අපට සතර පෙර නිමිති උගන්වන්නේ. ඔබ කල්පනා කරනවාද ඒක ඇත්ත කියලා? දැන් ඉන්න කුඩා දරුවෙකුත් ලෙඩ වෙන, මහලු වෙන, මරණ බව දන්නකොට බුද්ධත්වයට පාරමිතා සම්පූර්ණ කරන් ආවා වූ ප්‍රඥාවෙන් අධික උතුමෙකුට මේ වගේ හිතන කියන එක මට නම් පේන්නේ අපවාදයක් කියලා. ඒ නිසා අපි කල්පනා කරනවා උන්වහන්සේට සසර කලකිරුණලු මේ ලෙඩවීම, මහලු වීම, මරණය දැකලා. අපි ලෝකයේ අද විශාල මහනුවරක් වෙලා තියෙනවා පේනවා. ලෙඩවීම, මහලු වීම, මරණය ළඟට ඇවිදින් තියෙනවා. අපිට සසර කල් කිරෙන්නේ නැහනේ. අර එක්කෙනෙක් දැකලා එදා මහල්ලා මල කඳක් සසර කියලා කියන උන්වහන්සේට. අපිට මෙතරම් දැකලත් අපි සසරටම ඇලුම් කරනවා, නැත්නම් නොමැරීම ඉන්නව කල්පනා කරනවා. මම නම් හිතන්නේ මේ බෝසත්වරයෙකුගේ දැකීම දැසින් දැකීම වෙන්න බෑ. ද්‍රව්‍යමය කයකට ලෙඩවීම, මහලුවීම, මරණය උරුමයි. ද්‍රව්‍යමය නොවන කයකට ලෙඩවීම, මහලුවීම නැහැ. නමුත් ඒත් මරණය උරුමයි. ධානලාභීන් කියලා කතා කරන අයටත් ලෙඩවීම, මහලුවීම නැහැ. නමුත් චුතවීම හෙවත් මරණය උරුමයි. එහෙනම් මේ උන්වහන්සේගේ අවබෝධයේ මේ මරණයේ සීමාව තුළ අපි ඉන්නේ. ශ්‍රමණ රූපයේ සංකේතවත් කරනව ඇත්තේ අමරණීය සීමාවක් පිළිබඳ උන්වහන්සේ තුළ තිබුණා වූ දැක්ම විය නොහැකිද? මේ නිසා සසර කලකිරී කියන වචනය ලේසියෙන් ලියන්න පුළුවන්. නමුත් සසර කියන එකේ සැප තියෙනවා නම් හරි, ඕන නම් හරි, එයාට සසරින් මිදෙන්න ඕන නැහැ. ඒ නිසා සසර හරියට තේරුම් ගත්තොත් ඔබටත් සසරට කලකිරෙයි. ඒ කලකිරෙනවා කියන වචනේ තේරුම එපා වීම, අප්‍රිය වීම නෙවෙයි. මතක තියාගන්න. දැන් ඔය ජීවිතයට කලකිරලා දිවිනසා ගන්න සමහර අය. ඒ කලකිරීම නෙමෙයි මෙතන පෙන්වන්නේ. සසරේ සාරවත් බවක් දැක්කට ආර්ය සත්‍ය විග්‍රහයට අනුවගත් කල සසරේ නිස්සාරවත් බවක්, නිම නොවන බවක්, සොයන දේ කවදාවත් හමු නොවන බවක් තේරුම් ගන්න ඕන. ඊට ඉස්සර වෙලා ඊට පෙර සසරට වෙනත් අර්ථයක් හොයාගන්න. නිකම්ම කියන්න එපා
මැරි මැරි උපදින යන ගමන කියලා. ඒක මම දකින්නේ එක එක පුද්ගලයා ජීවත් වෙනකොට ගන්නා වූ කාරණාවල සාරත්වය මත තීරණය වෙන අනාගතයක් කියලා. ඔබට හැම දෙයක්ම සාර නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ගන්න පුද්ගලයාට ඒවා සාරයි. පණ පිටින් සත්තු පුච්චපු අය, හැම ගහපු අයට සතුටක් තිබුණා ඒකේ. වැරදි කරලා විඳල් විශාල සම්භාරයක් උපදව අයට ඒ මුදලින් සතුටක් තිබුණා. ඒ නිසා ඔවුන්ට ඒක සාරයි. මේ නිසා අපි එකට කියනවා පෞසාර කියලා. ඊට එහාගේ දියුණු සමාජයක උපන් ඔබට වෙල්පයා හරි සුබ සාධනය හරි තවත් වචන වලින් තියෙන සමාජ සේවා හරි බුදු සමය සඳහන් වෙලා පවතිනා වූ පින්කම් කියන අර්ථයෙන් හරි තමන් විසින් අන් අයට සමාජයට යහපත් අත් කිරීම තමන්ගේ ජීවන ප්‍රතිපදාව සහ හතර බවට පත් කරගත්තම ඔවුන්ට ඒක සාරයි. ඒකට කියනවා පින්සාර. තවත් එහාට ගිය අය මේ අපේ ඇහි පේන මානේ ලෝකෙට එහා ගිහින් සිතට මේ උපදින සතුටට එහා ගිය සතුටක් හොයපු කොටසක් ගැන දඹදිව සඳහන් වෙනවා. ඒ වචනේ මම පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන්ට පවුට වඩා පිනට වඩා මේ ලබාගත් සංසුන් බව සාර වුණා. අය සංසුන් බවට අපි නමක් තියමු ලෞකික ධාන කියලා. සාරයි. දැන් මේ හැමෝම බුදුදහමේ දෘෂ්ටි කෝණයෙන් බැලූ කල අසාර දේවල් සාර වශයෙන් ගත්තාය. නමුත් ඔබට පෙනෙන්න පුළුවන් පවා සාරයි, පින සාරයි, අර ධානය ඊට වඩා සාරයි කියලා. මේ තුනෙන් තමයි සංසාරය හැදෙන්නේ. ඒ නිසා ඒකට තවත් ලස්සන වචනයක් ගන්න එකතු කිරීමෙන් ලැබෙන සාරය සංසාරය. මොනවද එකතු කරන්නේ? සාමාන්‍ය සමාජයේ යමක් කරන්න ගියාපුහම සිත ඇතුළතට යමක් එකතු කරනවා ටික ටික. විසාකාවට මේ පිළිබඳ තථාගතයන් වහන්සේ වදාළේ ඇලෙන කරුණු සංඛ්‍යාව 100ක් කරගත්තොත්. අනේ ඇලෙන කරුණු කියන වචනෙන් සිත ඇතුළට එකතු කරනවා. එතකොට ඒක අපි ගන්නෙත් එක්ව වාසය කිරීම කියන අර්ථයට තමයි සංවාස කියලා කියන්නේ. වාසය එක්ව සං. එතකොට සංපදයේ මෙතෙන්ට ගත්තත් එකතු කිරීම සාරවත්. දැන් මේ තථාගත බුදු පියාණන් වහන්සේ වැනි දුරදර්ශී උත්තමයෙක් පහළ නොවන සමාජයේ මේ තුන මිනිසුන් සාර කරන් ඉන්නවා. පෞසාර, පින්සාර, ලෞකික ධාන සාර. සාර බැවින් ඔවුන්ට අනාගතේ හිමි වෙනවා. දැන් තථාගතයන් වහන්සේගේ ගැන්වීම් වලට අනුව පෞසාර සිතේ එකතු කරගත්තාම විවෘත වෙනවා දොරටුවක්. සතර අපායට. ඉන්න එකකට තමයි මේ දොර ඇරෙන්නේ. මේවා ගෙවල් වල දොරවල් වශයෙන් හදන්න එපා. නමුත් මේවා සිතේම පවතිනා වූ දොරටු. කිට්ටු වෙනවා. වැඩිපුර පව් කරොත් ඒ පැත්තට කිට්ටු වෙලා ඒ දොර අරගන්නවා ජීවිතය අවසානයේදී. අනිත් දොර දෙක වැහෙනවා ඔහුට. පින්සාර වුණොත් පෞසාර දොරට වැහිලා පින්සාර දොරටුවෙන් සතරට විවෘත වෙනවා. එතකොට මිනිසුන් අතර සහ දෙවියන් අතර. ඊට එහා දියුණුව කරගෙන ගිහින් මේ දොරවල් දෙක වැහුවොත් තවත් දොරටුවක් තියෙනවා සංසාරයට. ඒකට කියනවා අර ධානසාර කියලා. ඒකෙන් අපි කතා කරනවා ඝන කයක් හිමි නැති රූප ශබ්ද ගන්ධ රස රූප ශබ්දවාදී අරමුණු රසය විඳීමකුත් නැති සංසුන් සමාධියක කලක් ඉන්න පුළුවන් ස්වභාවය. නිවන වගේ නිවීම නොවේ.
දැන් එහෙමනම් මිනිසාට සිතේ පවතිනාව මේ දොරවල් තුන පින් එකතු කරලා පව් එකතු කරලා ධානය එකතු කරලා අදාළ පැත්තට අරගන්න පුළුවන්. එතකොට වැටෙන්නේ සංසාරයට. දැන් මේ සංසාරයටනේ කලකිරෙන්න ඕන. මම මේ කලකිරීම ගැන කතා කරන්න එන්නේ. ඇයි? හොඳයි, ඔබ දන්නවද මේ කාටවත් ගමන නිමාවක් හෝ එතනින් ඉවරයක් තියෙනවා කියලා? ඉගැන්වීම් වල සඳහන් වෙන්නේ පාපය ගෙවා නිම කළ පුද්ගලයා ඉතුරු අල්ප පාපයන්ට අඩු දුප්පත් වෙලා නැත්නම් අංගකල මන්ද බුද්ධික වෙලා මෙහෙට ආවයි කියලා. පින ඉවර වුණා වූ දෙවියන් එයින් චුත වුණායි කියලා. ධානසුව ඉවර වෙන්නා වූ අය එතනින් ආපහු මෙහාට එනවයි කියලා. නැවත උපතකට. එහෙ ගිහින් ඔය තුන් භවයට ආයත තැන්වල ගිහින් මේ සසරෙන් මෙදෙන්න තැනක් නැහැ. එහෙනම් මොකද මේ මිනිස්සුયો කරන්නේ? අඳුරක් තුල ඉඳමින් සසරක් නිර්මාණය කරනවා තුන් පැත්තකට. ඒ තමයි සංසාර. මේ සංසාර ගමනට එරෙහිව සහ එයින් මිදීමට තමයි තථාගත බුදු පියාණන් වහන්සේ සසරින් ගැලවීම දේශනා කළේ. නමුත් ගැලවෙන්න නම් මේ හොයන දේ තියනවද සිහිනයක්ද? ඇත්තක්ද පුස්සක්ද? සාරද අසාරද කියලා අහන කෙනාට තේරෙන්න වෙනවා. කොහොමද අපි ඒක හොයාගන්නේ? ටික අමාරු කාර්යයක් මේක. මන්දයත් ඔබට මේ හමු වෙන හැම දෙයක්ම ඔබ දකින්නේ තියෙනවා. මේ නිසා දරුවන් අධ්‍යාපනයට, අධ්‍යාපනයෙන් රැකියාවට, රැකියාවෙන් ආදායම් වලට, ආදායම් වලින් යාන වාහන වලට, යාන වාහන වලින් ගෙවල් දොරවල් වලට, ගෙවල් දොරවල් වලින් විවාහ වලට, අනතුරුව තවත් හොඳ නම් ඊට වඩා අධිසුකෝපභෝගී තැන්වලට, ඊටත් වඩා නැත්තම් වඩා සුව තියෙන විදේශ රටවලට සංක්‍රමණය වෙනවා පේනවා. මොනවද හොයන්නේ? දුක හොයනවද? නෑ, ඊට වඩා සැප හොයන්නේ ඔය. අන්න මෙසේ කෑම්බීම් මැදුම් පැළඳුම් ගෙවල් දොරවල් සහ ඇස කන නාසය දිවකය සිත කියන්නා වූ දොරවල් පහ සතුටටපත් කිරීම මුල්කටගත් ලෝකයක් තමයි මේ. හැමෝම මේක හොයන යනවා. ජීවිත අවසානය දක්වා ඉන්ද්‍රිය දුර්වල නොවන තාක්කල් විඳිනවා. අනතුරු ඉන්ද්‍රිය දුර්වල වෙනකොට ඇස පෙනෙන්නේ නැතුවම එක කරන්න බෑ. කන ඇහෙන්නේ නැතුවම එක කරන්න බෑ. කය නිෂ්ක්‍රිය වෙනකොට එක කරන්න බෑ. නමුත් කරන්න බැරි වුණාට අර නැවත නැවතත් හොයන එක ඉවර වෙනවද? ඔබ ළමා කාලේ ඉඳලා අද දක්වා සහ මහලු කාලේ දක්වා නැවත නැවත යෙදෙන්නේ නැද්ද යම් දේවල් වල? රූපේහි, ශබ්දේහි, ගන්ධේහි, රසෙහි ඊයේ විඳපු දේ අදත් විඳිනවා, හෙටත් විඳිනවා, නැවත නැවත ඉල්ලනවා. මේකට කියනවා අනුයෝගෝ, නැවත නැවත යෙදීම. එහෙනම් පස්දොරට ලැබෙන්නා වූ සැපත තමයි සාර. එය නැවත නැවත හෙවීම තමයි ඔබ පාසල් කාලේ ඉගෙන ගත්ත කාම සුකල්ලිකානු යෝග කියන වචනේ තේරුම. හැබැයි මේකේ ගැඹුරක් තියෙනවා, රහසක් තියෙනවා. නැවත නැවතත් ඉදිලා හොයනවා. ඔබ හිතන්නේ ලෝකේ තියෙන දෙයක් හොයනවා කියලා. නමුත් මේකේ ගැඹුරින් පෙන්වන එකේ තේරුම ඒක නෙමෙයි. කැමැති පරිදි සැප හදාගෙන හොයනවා. කැමැති පරිදි සැප හදාගෙන හොයනවා නම් තියෙන දෙයක්ද හොයන්නේ? තේරුම් ගන්න අපහසු දෙයක් තමයි. අන්න සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට තනි වචනකින් පාවිච්චි කරනවා නම් මේ කැමැති ලෙස සැප විඳීමේ නැවත නැවත යෙදීම
කවදාවත් ඇති නොවන අසාර්ථක උත්සාහයක් කියලා තේරුණා. කොයි වගේද? මිරිඟුවක් පසුපස යාමක්. මිරිඟුව ඉදිරියෙන් දර්ශනය වෙන්නේ, එතෙන්ට ගියාපම එහා සමාන ඈතින් පේන්නේ. තව යන්න ඈත් වෙනවරම සමීප වෙන්නේ නැහැ. ඒ නිසා අතීතයේ හිටපු අය මේ මාර්ගයේ ගොස් උගතුන් බුද්ධිමතුන් ධනවතුන් වෙලා මේ සැප වැළඳ ගත්තා. අතෘප්තියෙන් සෑහීමටපත් නොවී ඉවර කරගත්තා. දැන් අයත් එහෙමයි, ඉස්සරහට අයත් එහෙමයි. ඇයි? තියෙන දෙයක් හොයන නිසාද? හිතේ යමක් හදාගෙන ඒක හොයන නිසාද? ඔය කලකිරෙන්න ඕන පාර මම පෙන්වන්නේ. මෙහෙම බලන්න. කවදාවත් ඔබට තේරෙන්නේ නැහැ බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වුණාම මේ සැප තියෙන්නේ රූපේ, ශබ්දේ, ගඳ සුවඳේ, රසයේ ලැබෙන දේවල් වල කියලා යරුණාම ඒක නෑ කියලා කවදාවත් තේරෙන්නේ නැහැ. මොකද අපිට පුරුදුනේ එහෙමයි. හොඳයි, මේ ඇස යොමු කරලා බලන්න ඔබේ කල්පනා ලෝකයට, සිහින ලෝකයට. දැන් ඔබ නිදි. ඔබ සිටින්නේ මංගල උත්සවයක. ඔබ සිටින්නේ ආමංගල උත්සවයක. ඔබ සිටින්නේ කනගාටුදායක තත්වයක. ඔබ ඉදින්නේ අතිශය සතුට තත්වයක. මේ මම පෙන්වන්නේ නින්දේ. බාහිර වස්තු කිසිවක් නැහැ. ඔබ ඉන්නේ පස්දර වහගෙන මනෝද්වාරේ, නැත්තම් සිත ඇතුලින් පවතින ලෝකේ. කොතනද මෙතන ද්‍රව්‍ය තියෙන්නේ කියන්න මට. අවදි වුණොත් දැකපු සියල්ල නෑ කියන එකේ තේරුම මේ සියල්ල තියෙන සිතුවිලි වල කියන එක නේද? ඔබට පුළුවන් ද ඉගෙන ගන්න අපි මේ සිහින දකින්නවා කියන්නේ සිතට එන දේවල් ද්‍රව්‍ය වස්තු හතුරා මිතුරා වශයෙන් දකින්නවා කියලා. අගේ ඇති අගේ නැති වශයෙන්. ඇඳන් දෙකක ඉන්න, එක ඇඳේ ඉන්න. නිදා ගන්න දෙපැත්තට හැරිලා එකට ඉන්නේ. සිහිනෙන් පේනකොට දෙන්නට පේන්නේ ලෝක දෙකක්. මෙයාට තියෙන ලෝකෙ මෙයාට නැහැනේ. කොහොමද මේ සිත ඇතුලේ ලෝකෙ හැදුනේ? ඇස කන නාසය කියන දිව පහෙන් අරගෙන ඒ පහෙන් තමයි සිත පිහිටන්නේ. පහට තමයි සිත පිහිටන්නේ. සිතට අරගෙන ඒවා ටිකක් සටහනක් වශයෙන් හදා ගන්නවා, අල්ලා ගන්නවා. සිතවිල්ලක් බවට පත් කර ගන්නවා. ඉස්සරහින් තියෙන දේවල් සිතවිල්ලක් බවට පත් කර ගන්නවා. මේකට හොඳ ලස්සන උදාහරණයක් තියෙනවා. ඔබ බලන් ඉන්න බුද්ධ ප්‍රතිමාවක් දෙස ටිකක් වෙලා අනතුරුව ක්ෂණයෙන් බලන්න බිත්තිය දිහා. දැන් ඔබ දුටු බුදු පිළිමේ හැඩේ බිත්තියේ පේනවා නේද? ඒ බුදුන්ද? ඒ බුදු පිළිමේ හැඩේ ඔබේ සිතට පහළ වුණා වූ සිතුවිල්ල ඔබට පේන්නේ බිත්තියේ තියෙන විදිහට. හඳ සහ තරුව හෝ කුරුසේ ගත්තත් ඕක හදාගත්තම බිත්තියේ පෙනෙයි. ආගම් ભેදකින් තොරව මේ හදාගත්ත දේ පේනවා. ඔබට මේක තුලින් තේරුම් ගන්න පුළුවන්ද ඔබ දකින්නේ ලෝකේ තියෙන දේ වෙනුවට සිතට එන දේ කියලා? ඒක පැහැදිලි කරගන්න තමයි ඔබට මම සිහින ලෝකේ අරන් පෙන්නන්නේ. ඒකේ අපි දකින්නේ අපිට ඕන දේවල්. තියනවද? දැන් සාමාන්‍යයෙන් සිහිනයක ජීවිතය කියලා කියනවා. ඒ නින්දේ පේන එකනේ. දැනුත් මේ ලෝකයේ ආශ්‍රයෙන් කවදාවත් ලබන්නට බැරි සිතේ හදාගත්තා වූ ඕනෑකමක් ඉටු කර ගැනීමට සිතුවිලි පාවිච්චි කිරීම නෙමෙයිද මේ කරන්නේ? ඔබද ඔබේ කයද ඔබ, සිතුවිලිද ඔබ, කවුද ඔබ? මේ සිතෙන් සිතට යන ගමන තේරුම් ගන්න නැති තාක්කල් මේ සිත යොමු වෙන පාපේ පැත් ඔස්සේ, පින ඔස්සේ මෙතනින් එහා පැත්තටත් මේ සිතුවිලි ලෝකය කයක් නැතුව හදලා දෙන්න පුළුවන්කමක් තියෙනවා.
ඒක හොඳ ලස්සන දෙයක්. කයකට සිත නැතුව ඉන්න බෑ. ඒ නිසා අපිට ප්‍රාණය තියෙනවා කියලා පේනවා. සිත වෙන් වුණ දවසට අපි මැරුණයි කියනවා. නමුත් මේ ජීවත් වෙන්න ගිහින් සිතක් හදාගත්තොත් කය තෑරුණාට ප්‍රේතයා කියලා කියන්නේ, භූතයා කියලා කියන්නේ, දෙවියෝ කියලා කියන්නේ ඔය හදාගත්ත හිත. මනෝමය කියලා කතා කරනවා ඒකට. ඔබේ සිහින ලෝකේ වගේ ඊට පස්සේ ඔහුට අදාළ දේවල් දුක නම් දුක පෙනෙන්න පුළුවනි. සැප නම් සැප පෙනෙන්න පුළුවනි. නමුත් දුකේදී ඒක අන්ත දුකක්, හීනයක් කියලා තේරෙන්නේ නැහැ. මොකද නිින්දෙන් අවදි වෙනකොට හීනයක් කියලා තේරුණාට මෙතෙන්ද වැටුනොත් අවුරුදු 7-8000කට මේ ලෝකේ පේනවා. දැන් ඒක හිස් කියලා බලන්න බෑ. ඒකේ තියෙන මානසික දුක විඳින්න ඕන. ඒ වගේම පුණ්‍ය චේතනා මුල් කොටගෙන අපි ජීවිතේ එහා පැත්තට යනවා. දැනුත් වැටෙනවා මේ මනෝද්වාරයට. එතකොට කියනවා දෙවියෝ බවට පත් වෙනවායි කියලා. දැන් බාහිර ලෝකෙ මොකුත් ඕනේ නැහැ. ඉරහඳ පායන්ට ඕනෙත් නැහැ. ආර්ථික විද්‍යාව පිළිබඳ ගැටලුවකුත් නැහැ. හම්බ කරන්න ඕනෙත් නැහැ. සිතූ ගමන් සිතුවිල්ලට එනවා. හරිම සුන්දරයි. අර ශක්තිය බැලුණයක් වල හුලම් බහිනතුරු වගේ මේ ශක්තිය ඇතිතුරු අපට මේක විඳින්න පුළුවන්. හොඳයි දැන් තියෙන දෙයක්ද විඳින්නේ? Taman සිතුවිලි වල හදාගත්ත ලෝකයක් නැවත ඉල්ලනවා. ඒකට අනුയോഗෝ. මෙන්න සිද්ධාර්ථ කුමාරයාට ඔබ ඉස්කෝලෙන් ඉගෙන ගත්ත කාමසුකල්ලිකානු යෝගය කියන පාලි වචනේ තියෙන කැමැති පරිදි සැප නැවත යෙදීම කියන එක පෙනුන හැටි. දැන් සාරයි දසාරයිද? ලෝකෙද තියෙන්නේ තමන්ගේ හිතේද තියෙන්නේ? නමුත් මේක විඳින්න මොනතරම් බරපතල කරදරයක් විඳින්න ඕනේද? ඒ යුගයේ පවතිනා වූ අධ්‍යාපනය ලබාගෙන ඒ යුගයේ පවතිනා වූ රැකියාවන්ටපත් වෙලා ඒ යුගයේ පවතිනා වූ යුද බියට, ඒ යුගයේ පවතිනා වූ අටලෝ දහමට, ඒ යුගයේ පවතිනා වූ රෝග පීඩාවන්ට මේ සියල්ලට මුහුණ දෙන්න ඕන. මොකටද? අර සිතුවිල්ල තෘප්තිමත් කරන්න. දැන් ඔබට තේරෙනවද? පාලියට තියෙන වචනයක් තියෙනවා සිංහලෙන්, කාමය සිහිනයකට උපමා කොට ඇත. දැන් තේරෙනවද? දැන් ඔබ ලංකාව අතෑරලා වෙන රටකට ගියත් ඊට වඩා සුඛෝභෝගී තැනකට ගියත් මොනවද මේ හෙව්වේ? කවදාවත් නොලැබෙන මේ සිතුවිල්ල හොයනවා. ලැබුම් පැත්ත ඉවරයි. ලබන්න තියෙන පැත්ත ඇවිදින්නේ නැහැ. නමුත් ජීවිතය ගෙවිලා ඉවරයි. එහෙනම් අර මුලාවෙන් නොවිදින නිසා තවත් සැරයකට එහාට මේ මුලාව ඉල්ලනවා ඔබ. දැන් ඔබට තේරෙනවද සසරේ තියෙන දෙයක්ද විඳින්නේ හදාගත්ත දෙයක්ද කියලා? ඒ වගේම තමයි මෙන්න මේ සිතුවිලි වලට පහළ වෙන එකේ ලෝකේ තියෙන එකෙන් මිදෙන්න වෙන සිතුවිල්ලක් පුරුදු කරනවා. එතකොට සම්පූර්ණම පැය ගණනක් ඒ සිත විතරයි. නැවත උපදෙමින් ඒ සිත විතරයි. එයා බලවත් වෙනකොට අනිත් වටෙන් ඉඩ නැහැ. අර බය, ශෝකේ, වේදනාව, දුක වශයෙන් එන කාරණා හිතට එන්නේ නැතුවම අරක සැනසෙල්ලයි. මේකටත් මේ මිනිස්සයා ලොබ බඳිනවා. ඒක නිවන කියලා හිතනවා බුදු සමයෙන් පෙන්නන. නමුත් ඒකට කියනවා පාලියෙන් ලෞකික ධාන කියලා. එහෙම පාරකට වැටුණා මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වැනි පුද්ගලයෙක් ලෝකේ යථාර්ථය හෙළි නොකළ සමාජයේ වෙනත් මාර්ග ඔස්සේ ගිහින්. ඒකට ඉතින් පාසල් යන කාලේ සිරුරට දුක් දීම කියලා ඔබ කියන්නේ නැති. මම නම් ඒකට පාලි වචන පාවිච්චි කරන්නේත් නැතුව කියන්නම්. අර ලෝභ දේශ මෝහයන් එන්න නොදී සිතක් එකතු කරගෙන තමා තවන යෝගය. තමා තවන. තමා හැඟ වෙනවා, සීන් වෙනවා ටික. තමා කියන්නේ කය නෙවෙයි එතන. තමා කියන වචනේ එන්නේ සිතට ආපු හැඟීම අල්ලාගත්තාම මම හැදෙනවා.
එතකොට තමා බවට පත් වෙන්නේ පාපය, පින, ලෝභය, ද්වේෂය. ඒව තමයි තමා බවට පත් වෙන්නේ. අන්න ඒ වගේ මේ සංසුන් සුවය තමා බවට පත් වෙනවට කියනවා ධානය මම බවට පත් වෙනවායි කියලා. දැන් ඉවර දෙතනින් එය හුළංගසා පුරවනලද බැලුනයක්. ඒක කසදා කාලික තියෙන්නේ ටික ටික හුළං බැස්සාම බිම වැටෙනවා වගේ මේකට ශක්තියක් තියෙනවා. මේක ගෙවෙනවා. ගෙවුනහම බඹලෝ ඉවරයි, කඩා වැටෙනවා. දැන් තිබිච්ච පැත්තකුත් නැහැ, දැන් ඒකත් නැහැ. ඒකට කියනවා නටපු තොවිලකුත් නැහැ, බැරි පාවලකුත් නැහැ. බොහෝම මහන්සි වෙලා මේක වදවා ගන්නවා. විපාක ඉඳලා ඉවරුනහම පල්ලෙහාට වැටෙනවා. ඒ පාරේ ගිහින් ගැලවෙන්න එකක් නැහැ. දැන් සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ ඇසට පේන දෙපැත්ත මම මේ කියන්නේ. ඒ නිසා උන්වහන්සේ ඔක සිංහලෙන් වදාලේ උන්වහන්සේ පැහැදිලි කර වදාලා වූ මධ්‍යම ප්‍රතිපදාවේ යන්න ඕනේ නම් මේ අන්ත දෙක අතහරින්න කියලා. අන්ත දෙක අතහරින්න කියන්නේ ගෙදර ඉන්න එපා කැලේට යන්න, කැලේ ඉන්න එපා ගෙදරට එන්න කියන එක නෙවෙයි. ඒ හොයන එක අනුයෝගෝ හෙවත් නැවත නැවත යෙදීම. අන්නේ ක්‍රියාකලාපය මිනිසා විසින් කරනු ලබනවා. දැන් එතකොට මේ විඳින්නේ තියෙන දෙයක්ද? සිතේ හදාගත්ත දෙයක්. කවදා හරි සිත කියන්නේ ද්‍රව්‍යයක්ද? හටගත්ත ගමන් නැසෙන එකක්. කවදාවත් ඔබට ලැබෙයිද? සිත තියන්න බෑ, මොහොතකින් හටගෙන නැසෙනවා. ඒ නිසා මේ නැසෙන සිතක් තුළ මොනවා හැදුවත් ඉස්සරහට හම්බ වෙන්නේ නැහැ. දැන් අපේ අවුරුදු වලින් දහස් ගණනක් ඉස්සරහට ගියත් හොයපු දේ හම්බුනේ නැහැ. තව එහාට හොයනවා. පෙරඟුව පසුපස. ඒ කියන්නේ මේ නැති දෙයක් තියෙනවා කියලා හදාන හොයන එක කරන්නේ. අන්න සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ පරිේශණය තුළ මේ අරමුණ පස්සේ ලුහුබදින සැපතත් අරමුණු යට කරගෙන ස්ථාරවෙන්න හදන මුලාවත් දෙක අතහැරලා ඊට මැදින් වෙනත් පිළිවෙතක් උන්වහන්සේ පැහැදිලි කළා. අන්න ඒකෙදි මොකද්ද වෙන්නේ? අර කලකිරීම කියන කාරණාව. දැන් සිදුහත් කුමාරයාට මේ අවබෝධය තුළ සසර කලකිරුණා නම් ඔබටත් මේක තේරුණොත් තේරෙනවා නම් ඔව් සිහිනය නම් සිහිනයක් තමයි. ඒකේ මොකුත් නැහැ. වින්ද දැක්කට හැරෙනකොට බොරු කියලා දවල්ටත් ඒක කියලා තේරෙනවා නම් එතකොට දෙපැත්තම සිහිනයක් නේද? තියෙන දෙයක් විඳිනවද? හදාගෙන විඳිනව නේද? ඒ පිළිබඳව ඔබට තේරුම් ගන්න හැකියාවක් තියෙනවද? මගේ සරල උදාහරණයක් තියෙනවා. දේශනා 5ක 6ක කියලා තියෙනවා. දුටු දෙයක් ඔස්සේ හැදුව දෙයක්. පාසල් යන කාලේ දහම් පාසල් යන කාර්ය ඉගෙන ගත්තා නම් මේ කවිය පාඩම් කරගන්න මස්ලේ නැති ඇට බලු ලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. ඇට කොටුවක් පැත්තකට දාලා තිනවා. ඒකේ මස්ලේ නැහැ. ලෙව කනවා. බඩ පිරෙනවද කවදාවත්? ඕක ඇත්තක්. මම මෙහෙම දකිනවා. ලොකු මස් කටුවක් මස් ටික ආහාරයට අරගෙන ගෙදරකින් විසි කරනවා එළියට. සතියක් දෙකක් තුනක් මේක තියෙනවා තනකොළ ගොල්ලක. සුනකෙකුට අහු වෙනවා. මාංශ කොටස නැති වුණාට මේකේ පවතින ආ වූ ගන්ධය තාම තියෙන නිසා යාට දැනෙනවා මේක මස් කටුවක් කියලා. මේක ඔක්කොටම හොරෙන් අරන් ගිහින් තනකොළ පිට්ටනියක අත් දෙක උඩ තියාන මෙයා හපනවා මේ ගන්ධයේ රස විඳින්න. තදයි හැපුවට හැපෙන්නේ නැති තද එකක්. නමුත් උත්සාහයෙන් හපාන යනකොට හක්ක තුවාල වෙනවා. දැන් හක්ක තුවාල වුණාම මොකද වෙන්නේ? ලේනවා. දැන් ලේ රහ විඳිනවා ඔහු.
ඒ සතා හිතනවා මේ මස් කටුවේ තියෙන රස තමයි මම විඳින්නේ කියලා. අපට පෙනෙනවා ඔහුගේ ලේ උපදින්නට හක්කතු ආලවීමට උදව් වුණා මස් කටුව ඇති රසයක් නැහැ කියලා. ඔහුට කවදාවත් තේරෙන්නේ නැහැ නේද මේ මම විඳින්නේ මගේ ලේ වල රහ කියලා. ඒ රහ උපදින්න මස් කටුව උදව් වුණා කියලා තේරෙන්නේ නැහැ නේද? ඇයි මේක කාමයේ මස් කටුවකට උපමා කළා කියන එකේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්තේ? මම මෙහෙම පෙන්නන්නම්. ඔබේ ඇස, කන, නාසය, දිව සහ කය කියන්නේ සිත උපදින තැන්. ඉදිරියෙන් තියෙනා වූ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසයේ කියන අරමුණු වලට අයිති දේවල් තමයි මස් කටුව. ඒවා උදව් කරගෙන හක්කතු ආලවනහම ලේනවාගේ ඒවා උදව් කරන ඔබ හදාගත්ත සිතුවිල්ලයි ඔබ විඳින්නේ. හතුරා, මිතුරා, හොඳ දේ, නරක දේ, කැමති දේ, ඇලීම ඕන එකක්. කෝක වුණත්. දැන් මේකට තියෙනවා මේ පාලියෙන් තියෙන ගාථාවක සිංහල පදේ මම කියන්න කැමතියි. පුරුෂයාට නැත්තම් ස්ත්‍රියට කාමය කියලා කියන්නේ මෙන්න මේ හිතේ හදාගත්ත සංකල්පයට රැවටීමට කියලා කියනවා. ඒකට උදව් වෙන්නා වූ බාහිර වස්තුවල කාමයක් නැහැ කියලා තියෙනවා. මෙතනද අපි ඉන්නේ නෑ, අපි ඒවායම හොයනවා. ඒවැ නැති නිසා කවදාවත් ලැබෙන්නෙත් නෑ. අන්න එහෙම බවට තේරුම් ගන්න පුළුවන් නම් මේ අපි ඉන්නේ හදාගත්ත ලෝකික කියලා. එහෙනම් අපි මේ තලු මරන්නේ. තලු මරනවා කියන වචනේ ගන්න. රස කර කර තලු මරන්නේ තමන් විසින් හදාගත්ත සිතුවිල්ලක්. ඒක කොතරම් දුන්නත් සිතුවිල්ල නැතෙනවා, නැවත දෙන්න වෙනවා. දෙන්න ඒකේ රළු බව වැඩි වෙනවා. මේ නිසා සියුම් රසයකින් පටන් ගත්ත කෙනා ගොරෝසු රසයකට යනවා. පුංචි මත්ද්‍රව්‍යකින් පටන් ගත්ත කෙනාත් එහාට බැරිවලු ගොරෝසු තත්යකට යනවා. අනිත්තත් එහෙමයි. මොකද අර ටිකක් එහාට යනකොට මදි. සරල නාට්‍යකින් පටන් ගත්ත කෙනා ඊට එහාට උද්වේග කර ආවේග කර මාරක නාට්‍යයක් බලවත් උහුට මදි වෙනවා. සිතට දීලා ඉවර කරන්න බෑ. දැන් මේ උපදවාගෙන විදින සිත යට මේ උපදවාගෙන සිතත් එක්කලා මොකද කරන්නේ? මේකට උපදින ධර්මතා ටිකක් තියෙනවා. ඒවා නිසා ඔබේ සංසුන් බව වැහෙනවා. ඒවට කියනවා නිවන ආවරණය කරන ධර්ම. කාමයන්ත ඇති ගිජුකම, තරහව, සිත සිතුවිලි වල තියෙන පසුබස්නා ස්වභාවය, සැකය, අදහස්. මේ අදහස් සර්වත් එක්කලා ගොනු වෙලා ඉන්නකොට මේ අතති යට තිබෙන්නා වූ සංසුන් ස්වභාවය ඔබට අමතක වෙනවා. මම මෙහෙම කියන්නම්. ජපනුන් යුද්ධ කරන කාලේ ලංකාව බේරගන්න ලාංකිකයෝ ස්වකීය වැව්වලට උඩින් තනකොළ පිට්ටනියක් නැත්නම් පැලෑටියක් බෝ කළා. ඈත ඉඳලා බලනකොට සමතලාට හැදූ පිට්ටනියක් පේනවා ඇරුණාම වැවක් පේන්නේ නැහැ. මේ තනකොළ වලට යටින් තියෙනවා ජලය. නමුත් උඩට බලනකොට පේන්නේ නැහැ නේද? අන්න ඒ වගේ මේ ඔබට පහළ වෙන සිතුවිලි වල තියෙන රසය පේනකොට ඊට යටින් තියෙනා වූ සැනසීම පේන්නේ නැහැ නේද? ඒක ලබන්න නම් මොකද කරන්න? අර පැලෑටි ටික ඔක්කොම ඉවත් කරන්න ඕන. පැලෑටි තිබුණෙත් ජලාශයක් උඩ. නමුත් මිනිසාට මේක තේරුණේ නැහැ. එහෙම දෙයක් තිබෙන බව. මිනිසාට ඒක උරුම බව. මම මේක දකිනවා රජරට ප්‍රදේශයේදී මේ ස්වභාවයෙන් මිදෙන්න දරන උත්සාහයේ වැරදි පැති. ජලාශය නාන මංකඩක් හදාගත්තාම එතන පෑදෙනවා. නාලා එන්න පුළුවන්. නමුත් සතියක් නාන්න නැතුව හිටියොත් මේක වැහෙනවා. පැලෑටි උත්සාහ කරන්නේම පෑදුන තැන වහන්න.
ගොවියා කොටුවක් හදා ගන්නවා ජලයේ මට්ටමින්. කොටුවට එන්න බෑ පැල ඇටි වලට. ගිහින්දරව හගෙන නානවා එනවා. නමුත් කොටුව දිරපු දවසට ආයෙත් වැහෙනවා. මේ මම පෙන්නන වචන වලින් පෙන්වන්නේ කෙලෙස් යටපත් කිරීමෙන් ලබන සැපත ඈත් කිරීමෙන් ලැබෙන සැපත කියන උදාහරණය ඔය පෙන්වන්නේ. නමුත් මංකඩත් වැහෙනවා කොටුවක් දිරනවා. හොඳයි මේ පැල ඇටි ටික ඔක්කොම ඉවත් කළොත් වැවෙන් හැමදාටම ජලාශය තියෙනවානේ. නිවන් ලබනවා කියන එකේ තේරුම ඔබ හදාගත්ත ලෝකෙන් අයින් වෙන කියන එක තේරෙනවද? එතකොට එහි අර ඇතිවීම නැතිවීම ඒව සහ කම්පණය කියන දෙකම නැහැ. නමුත් එහෙම එකක් තියෙනවා. අපි එකට කියනවා අවේදිත නැත්තම් විඳීමක් නැති කියලා. හැබැයි මේ වචනේ පරිවර්තනය කරගන්න එපා විඳීමක් නැති කියන අර්ථයෙන්. ඒක තමයි අපට වරදින්නේ. අපි එහෙම හිතන් යනවා. ඒක හිස් වුණ දෙයක් කියලා හිතනවා. නමුත් විඳීම කියන එකේ තේරුම විඳීම මම කොට ගැනීම කියන එක. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තමයි මම කොට ගන්න. එතකොට විඳීම. ඒවා නැත්නම් එතකොට සුවයක් නෑ නෙමෙයි මම නැති සුවය. එහෙනම් අවෛදිත කියන එකේ තේරුම මමත්වයෙන් හිස්සුනා වූ සෝය කියන එක. ඒකට දිගක් පළලක් සීමාවක් නැහැ. මේ කාරණා තේරුම් ගන්න පුළුවන් නේද? එහෙමනම් අපට මේ සිද්ධාර්ථ කුමාරයා ලොකු රහසක් හොයලා පෙන්නලා තියෙන්නේ. ඔය අපි හිතන මට්ටමේ ලෙඩ වෙන බව දන්නේ නැති, මරණ බව දන්නේ නැති, මහලු වෙන බව දන්නේ නැති බොළඳෙක් නෙමෙයි. බොහෝ කලක් දියුණු කරගෙන මේ මිනිස්සුන්ගේ චිත්තසංතානය තුළ පවතිනා වූ ලෝකේ මුලාව තේරුම් ගන්න තරම් නුවණක් හිටපු අය. අන්න මේ කරුණ තේරෙනකොට ඒ අනුගමනීය ප්‍රතිපදාව සඳහා නුවණක් අවශ්‍යයි කියන එක පාලි පදේ තියෙනවා. මේ ධර්මය නුවණැත්තන් සඳහා. ඔය මේ ධර්මය කියන්නේ ඕකට. සතුන් මරණයෙන් වළකිනවට හරි එහෙම නැත්නම් සංසුන් සමාධියක් හදන් ඉන්නවට හරි පරිත්‍යාගයක් හරි කරනවට නෙමෙයි. ඒවා ලෝකේ ඕනෑම ආගමක පවතිනවානේ. අපිට දාන සීල භාවනා කරනකොට වෙනත් ආගම් වල වෙනත් නම් වලින් ඔක තියෙයි. එහෙමනම් දැන් සසර තියෙන දෙයක්ද? සසර සිතේලිය වල තියෙන දෙයක්. ඒක පිරිහෙන පැත්තට යන්නත් පුළුවන්, දිනුන පැත්තට යන්න පුළුවන්. ගමන ඉවරයක් නැහැ. නමුත් ගමනේ ගැලවෙන්න තැන් කොහෙවත් නැහැ. දැන් සිතුවිලි වල හදාගෙන ලෝකේ ලැබෙන්නේ නැති නිසා ඒක ලබන්ට ගියාපුවාම ඉපදීම, ජරාව, ලෙඩවීම, මහලු අටදොය, කම්පාව සියල්ල ලැබෙන නිසා අරක ලබන්න නැත්තම් මේවා ලැබෙන්නේ නැහැ. ඔබ කතා කරන ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය, අටලෝ දහමේ කම්පාව කියන කාරණා අරක ලබන්න ගියේ නැත්නම් ලැබෙන්නේ නැහැ. ඒක ලබන්න ගියොත් මේ ටික හම්බ වෙනවා. දායාදය. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ කරුණ පැහැදිලි කිරීම වල තියෙනවා අපි සිතින් හදාගත්ත ලෝකෙක මේ ඉන්නේ. මේක කවදාවත් සත්‍ය වෙන්නේ නැහැ, ඔප්පු වෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. ඒ නිසා කියනවා ඒකට තියෙන ඇල්මට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා හේවත් ඇල්ම කියන අර්ථයෙන් ගන්න. ඒ ඇල්ම නැති කරපුවාම දිගක් පළලක් සීමාවක් නැති, අහිමිවීමකුත් නැති, අයිති කර ගැනීමකුත් නැති, අපේ ලෝකේ වචන වලට පාවිච්චි කරන්න බැරි තත්වයක් තිබෙනවා. මේකට ලෝකෝත්තර කියලා පදයකුත් යොදනවා. හැබැයි ඒ ඔය ගම්බදව ඉන්නා වූ කෛරාටික දරුවෙකුට ලෝකෝත්තරය කියලා කියන අර්ථයෙන් නෙමෙයි. එනත්තම් ලෝකේ කියන්නේ මේකෙන් ඈතර කියන අර්ථයෙන්ුත් නෙවෙයි. මේ ලෝක කියන පදේ යොදන්නේ ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල සිදුවෙන ක්‍රියාවලියට. ඒක ලෝකයට අයත් ලෞකික
ඒ ලෝක කියන පදයට තියෙන පාලි වචන ටික මම මෙතන කියන්නම් නොකිය බැරි නිසා රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය මේ පංචස්කන්ධ ලෝකය. මේකට අයිති එක තමයි ලෞකික සැප කියන්නේ. මේකට එන දේවල් මමත්වයෙන් හදාන බෙදාගෙන එක තමයි ලෞකික සැප. තම තමන්ට ආවේනිකයි පෞද්ගලිකයි ඒ නිසා තමයි ඒකට කියන්නේ අර අනුയോഗෝ. නැවත නැවත යෙදෙනවා. එහෙම නැත්නම් පෞද්ගලිකයි කියන එක. තමන් හදාගත් එකක් කාම සුඛ කියන එකේ තේරුම කැමැති පරිදි හදාගත්ත සප කියන එක. කැමති පරිදි හදාගන්න. එතකොට එහෙනම් කැමති පරිදි නම් ලෝකෙ තියෙන එකක් විඳිනවද අපි? නැහැ. මෙන්න මෙහෙම මේ අපේ සිත පිළිබඳව අත්‍යලතෙන් ගවේෂණය කරනකොට අපි යන්නේ මේ ඒකපාක්ෂික දැනුම තුළ අධ්‍යාපනය තුළ බුද්ධිමත් බව තුළ කවදාවත් නොලැබෙන එකක්. උගතාට බුද්ධිමටාට ධනවතාට කෝටිපතියාට දක්ෂයාට කිසිවෙකුට අවසානයේ ලැබෙන්නේ නැහැ මේක. ලැබෙන්නේ නැත්තේ ඇයි? නැති නිසා. නමුත් මේකේ තියෙනවා සුළු සැපතක්. ඒ හින්දා ඒකට කාම සුඛ කියලා කියනවා. විඳින සැප කියලා කියනවා. මේක අතෑරියොත් අසීමිත සැපතක් හම්බ වෙන නිසා පේනවා සුළු ලොකු සැපතක් ලබන්න සුළු සැපත අතාරින්න ඕන. අතාරින්න ඕන කෙනෙක් ගෙදරින් යන්න ඕන කැලේට යන්න කෙනෙක් නෙමෙයි අර අල්ලා ගැනීමෙන් අතහරින්න ඕන. තේරෙනවද ඔබට මේ කාරණාව? මම මේ අමුතු උත්සාහයක් කළේ. මේ ඉල්ලීමක් ඉටු කරමින් යන්නේ මම. පාලි වචන පාවිච්චි කරන්නේ නැතුව ඔබව විවරණය කරන එක මේ කරන්නේ. එතකොට මොහොතක් මොහොතක් පාසා සිත හටගෙන නැසෙනවා. සිතෙන් සිතට කවුරුත් යන්නේ නැහැ. ඇසෙන් සිත, කනෙන් සිත, නාසයෙන් සිත, දිවෙන් සිත, කයෙන් සිත හටගෙන නැසෙනවා. කෝච්චි පෙට්ටි දෙකක් මැදින් දන්වැලකින් සම්බන්ධ කරනවා වගේ මේ සිතෙන් සිතට අපි අරගන්නා වූ ඇලීම නිසා සම්බන්ධයක් තියෙනවා. සසර සම්බන්ධීකරණය වෙනවා. නැත්නම් නැහැ. එතකොට එහෙනම් අන්තිම උත්තරේ මොකක්ද? කෙනෙක් ඉන්නවද? ඇලීම තුර කෙනෙක් හදනවද? අර ආත්ම කියන වචනට අයිති කෙනෙක් නැති බව බුදු සමයෙන් පෙන්වන්නේ ඒකයි. මොහොතකින් හටගෙන නැසෙනවා, ඊළඟ එකත් මොහොතකින් හටගෙන නැසෙනවා. ඇලුනොත් ආත්ම කොට ගැනීමක් තියෙනවා. නමුත් ආත්මයක් නෙවෙයි. එහෙනම් අපිට මේ මොහොතේ මේ හටගෙන නැසෙන එකට සම්බන්ධ වෙලා ජීවත් වෙන්න පුළුවන් නම් අනාගතේ නොහදා අනාගතයක් නොහැදීම තුළ මෙතන මමෙක් හෙවත් තනි අයිති පුද්ගලයෙක් නැති වෙනවා. නමුත් එතන තියෙනවා සොයක්. ඒක ඔබට අයිති. ඒක අර පෙන්නපු රූප වේදනා සංඥා සංකාර පහ මම කොට ගත් එකේ සුවේ නෙමෙයි. ඒකෙම පවතින සංසිඳීමේ සුවේවත් ලෝකයේ උත්තරීතර. මේක හමු වුණාම හොඳ යාළුවෙක් මේ. මේ යාළුවත් එක්ක ඉන්න හරි ආසයි. අනිත් කට්ටිය වගේ කරදර කරන්නේ. ආ වගේම මේ යාළුවාට පුළුවන්කමක් තියෙනවා ලෝකේ පවතින ඔබ කතා කරන ලාභය, නින්දාව, අලාභය ආදී කාරණාවලට ඔබ පාවා නොදී ඉන්න. ඒවා තියෙයි ලෝකේ. ඒවා නිසා අපට බාර ගැනීමක් රිදීමක් නැහැ. මෙන්න මෙහෙම මිනිසාට ජීවිතය තුළ ලබන්න පුළුවන් සීමා කරන්න බැරි, වචනෙන් කියන්න බැරි සැනසීමක් ලැබෙනකොට ඔහුගේ ගති ලක්ෂණ, දුෂ්ට ගති ලක්ෂණ සේරම මැරෙනවා. එතකොට ලෝභය මැරෙනවා, ද්වේෂය මැරෙනවා, ඊර්ෂ්‍යාව මැරෙනවා, ක්‍රෝධය මැරෙනවා, වෛරය මැරෙනවා. ඒවා තමයි දුක්ගෙන දෙන හමුදාව, මාර හමුදාව. මේවා මරන්න තමයි බුදුරාමුදුරුවෝ ධර්මයක් සරණ කරගන්න කියලා වදාළේ. ඒවා මැරුණාම ආයෙ උපදින්නේ නැහැ. අපි නේ මේ මැරුණාම නැවත උපදිනවා කියලා කියන්නේ. ඒ නැවත උපදින්න අපි තියෙන නිසා. අරවා ක්ෂය, කර්මක්ෂය,
ලෝභක් දේශ මොහ ඉවරවීම. එහෙනම් සංසාරයේ යනු ලෝභ දේශ මොහ නම් වූ බොරුවක් තුල ගමනක්. ඒක නැති වුණ දවසට ගමනක් නැහැ. නිමාවක් සහ හිමිවීමක් තියෙනවා. ඔබට මේ කරුණ පැහැදිලි කරගන්න පුළුවන් නේද? මේ අපිට තේරෙන දෙය පාලියෙන් ඉගෙන ගත්ත දෙය පාලි පාවිච්චි කරන්නේ නැතුව සිංහලෙන් කියලා දෙන හැටි. එතකොට මේ වරදට නමක් තමයි සිංහලෙන් දැඩිව ගැනීම. දැඩිව ගැනීමෙන් සසරට බැඳේ. දැඩිව ගන්නේ නැත්නම් ඒ මොහොත නිමාවේ. එතකොට ඔහු ජීවත් වෙන්නේ අතීතයේ හෝ අනාගතයේ නෙමෙයි වර්තමාන මොහොතේ. ඒ වර්තමාන මොහොතේ අර අතීතයෙන් එන කරදර කන්පටවල නැත්නම් ඒවා වදේ නැති තැන සෝයක් තියේවි. මම මෙහෙම පෙන්නන්නම්. ඔබ දැඩි හිස රදයකින් ඉන්නවා. ඔබ දැඩි දත් කැක්කුමකින් ඉන්නවා. දැන් ඔබ දුකයි නේද? හොඳ වුණා කියලා මොනවද ඔබට ලැබුණේ? හිසේ රදේ හොඳ වුණා, දත් කැක්කුම හොඳ වුණා, මොනවා හරි ලැබුණාද? හිසේ රදේ හොඳ වීමම සැප. දත් කැක්කුම හොඳ වීමම සැප. තේරෙනවද? තියෙන දුකක් නැතිවීම ඇරුණාම තවත් මොනවා හරි ලොකු දෙයක් ලැබීම කියලා සිතින් හදන්න එපා. එබැවින් තථාගතවරු මිනිසුන් සඳහා මේ පරිේශණය කරලා අර දෙපැත්තේ පාර වැරදි කියලා තේරුම් අරගෙන ඒ දෙකේම හිර වෙනවයි කියලා තේරුම් අරගෙන ගැලවෙන පාරක් දේශනා කළා. ඔබ ඔය මැදුම් පිළිවෙත කියන වචනේ පාවිච්චි කරන්න ඕන. අන්න එහෙම අර දෙපැත්තේ අන්ත දෙකට අහුවෙන්නේ නැතුව ගමන හදනවා දෙපැත්තෙම. ගමන හදන්න නැතුව ඉන්න. එතකොට තමයි ඔබට තේරෙන්නේ මමයි හෙව්වේ මම හොයන කල් හම් වෙන්නේ මම නැතුව විට හම් වෙනවා. මේ කාරණය ගැඹුරින් වටහා ගන්න උත්සාහ කරන්න. ඒකට අපි කියන්නේ තථාගතවරු දේශනා කළ ධර්මය ශ්‍රවණය කරලා තේරුම් ගන්නවා කියලා. අපි සිංහලෙන් පාවිච්චි කරන්නේ බණාසා වටහා ගැනීම. බණාසා වටගත්ත කෙනා අර දුක්වල හේතු අයින් කරන්න මේ මොහොත සිහිය පාවිච්චි කරනවා. අනාගතයේ ඵලයක් නැත්නම් මම හදන්න අවශ්‍ය හේතු නොතබා නිම කරන්න වර්තමාන මොහොත පාවිච්චි කරනවා. මේකට කියනවා නොපමා වෙනවා කියලා. පාරේ නොපමා වෙනවා නෙමෙයි, කාර්යාලයේ නොපමා වෙනවා නෙමෙයි, සසරේ නොපමා වෙනවා. පාලියෙන් තියෙනවා මේ පද. නමුත් මේක ජීවිතයත් එක්කලා ගෙනියන්න ඕන. මේක නැතුව ලබා ගන්න ජීවිතය පිළිබඳ තක්සේරුවක් තියෙනවා බුදු සමයේ. මේක නැතුව අර අනිත් පාරෙන් ගිහින් හොයාගත්තොත් සැපතක් හම්බ වෙනවා. නමුත් සම්පූර්ණ සැපතෙන් 16න් එකයි. ධර්මය කියන එක දන්නේ නැතුව ගියාම හම්බ වෙන්නේ සැපතෙන් 16න් එකයි. ධර්මය කියන එක තේරුම් අරන් ගියාපම 16න් එක අතහැරෙනකොට 16න් 15ක් හම්බ වෙනවා. ඒ නිසා ඔබ කිසියම් හේතුවකින් ලංකාවේ හෝ වෙනත් රටක සිටියමින් පරපුරෙන් බුදුරජාණන් වහන්සේ ලෝට හෙළි කළා වූ ධර්මයේ පිළිබඳ ඇලීමකින් භක්තියකින් පාරම්පරික උරුමකින් ආවනම් ඒ පාරම්පරික උරුමය ප්‍රමාණවත් නැහැ. ඒක ප්‍රමාණවත් වෙන්නේ ඔය අපි දන්න යහපත් ක්‍රියාකලාප කරලා සතුටු වෙන්න. සුබ සාධන කටයුත්තක් කරලා උදව්වක් උපකාරයක් කරලා පරෝපකාර කරලා සතුටු වෙන්න. ඒකත් අයිති වෙන්නේ අර 16න් එකේ සතුටට. නමුත් ධර්මයේ සරණ කියන්නේ ඊට වඩා ගැඹුරු කරුණක්. ඒක අර වගේ පහසු නෑ. ඒකට කියනවා ඒක තේරුම් ගන්න එකට ඇඳුම මාරු වෙනවා කියලා නෙමෙයි ආර්ය පුද්ගලයෙක් වෙනවා කියලා. ඒ ආයේ සත්‍යයට කියන නමක් තමයි ආරි සත්‍ය කියලා කියන්නේ. නමුත් අර પરම්පරාවෙන් ගත්ත භක්තිය විශ්වාසය උදව් වෙනවා මේ කාරණේ හොයාගන්න. ඒක වැසුණු දොරවල් 8කට පසු පවතිනා වූ එක දොරක්. මේ දොරෙන් ප්‍රවිෂ්ඨ වෙන්නට බුදුන් උපන් යුගයක මිනිසත් බව ලබා මේ අනුගමනීය ප්‍රතිපදාවෙවත් සදාන් හමු වීම තේරෙන්න ඕන. ඒ තේරුම් ගැනීම තුළ ඔබට පුළුවන්කමක් තිබෙනවා සැබෑවටම
ඔබ වචනෙන් කිව්ව පුංචි කාලෙකිව තෙරුවන් හඳුනාගෙන මේ ගමනින් මිදෙන්න තෙරුවන් සරණ කරගන්න ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් බවට පත් වෙන්න. ඒකට අවබෝධය පුළුල් කර ගැනීම ඇරුණාම ඇඳුම පිළිබඳ මාරුවක් අවශ්‍ය නැහැ. අපි සමාජෙ එහෙම හිතනවා. ඒ හිතන්නේ අර ඇසට කනට හාසයට හමු වෙන දේවල් කරදර හින්දා මේවෙන් මග ඇරලා ගියාම කරදරයක් නැහැ කියන සංකල්පයෙන් ඔය හිතන්නේ. මග ඇරලා දිනන්න තැනක් නැහැ මේකේ. දුක් වලට පත් වෙන හේතු තමන් අයින් කරගත්තාම ලෝකේ තමන්ට දුක් ගෙනත් දෙන්නේ නැහැ. ඒක ඉතින් පාලි පදවලින් තියෙනවා ලස්සනට. කලබලවලට හේතු නැති විට දුක්පතිත වන්නේ නැත. දුක්පතිට වෙන්න හේතු ඇති විට තමන්ට දුක්පතිත වේ. කිංචනං අනුපතන්ති දුක්ඛා අකිංචනං න අනුපතන්ති දුක්ඛා. ධම්මස පාදා ගැනීමට අවශ්‍ය කරන්නා වූ කරුණ වටහා ගැනීමට මේ සරල පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ධර්ම දේශනාවේ දායකත්වය දරනු ලබන්නේ සෝමා නෙළුම්දෙණිය මව ඇතුළු දූ දරු පිරිස විසින්. අරමුණු කරනු ලබන්නේ මෙම ධර්ම දානය මගින් ජනිත වන්නා උතුම් කුසල ශක්තිය මීට වසර 7කට පෙර අභව ප්‍රාප්ත වුණා වූ හිටපු මහදිසාපති කුලරත්න නෙළුම්දෙණිය මහතා සහ මීට වසර 2කට පෙර අකල් මරණයට ගොදුරු වූ කමල් ජයසුන්දර ඇතුළු අභව ප්‍රාප්ත වූ පවුලේ සියලු ඥාති වර්ගයාත් යම් යම් දුක්ඛිත ජීවිතවලට උරුම ඇතනම් ඒන් මිදීම සඳහාත් මෙම ගෞතම බුදු සාසනය තුළ ධර්ම මාර්ගයේ පූර්ණ වීම සඳහා අවශ්‍ය මිනිසත් බව ලැබේවා කියන ප්‍රාර්ථනා කිරීම සඳහාත් ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු ප්‍රඥානාලිකාවේ සියලුම දේශකයන් වහන්සේලාට ධර්ම මාර්ගයේ මෙම බුදු ශාසනය තුළදීම පෝෂණය කර ගැනීමට අවබෝධ කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දාන දීමෙන් ජන කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ඔබගේ නමින් නැසීමේ පරලෝකියා වූ ඥාති වූ ගෞරවයෙන් සිහිපත් කරන්න. ඔවුන්ට උපහාරයක් වේවා. පින් මද කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරන තැන දුකක් නම් දුකින් වදවාගෙන මතු උපතක මිනිසත් බව ලබා මේ කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ තිලක්ෂණී ගැඹුර වටහා ගැනීම තුළින් නිවන සැනසෙන මං පෙත් විවර කරගන්නට ඔවුන්ට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ආනිසංසයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබටත් ඔබ පෙතු අනිකුත් හැම දෙනාටමත් මේ ගෞතම ශාස්ත්‍රය තුළ මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය සෑදී චිරජීවනයේ සැලසී රැකියාදී කටයුතු සාර්ථක වී රෝග පීඩා දුරු වී කල්යාණ මිත්‍ර සේවනයේ ලැබී තිලක්ෂණයේ ගැඹුර වැටහි උතුම් නිවන් මඟ විවර කරගන්න හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ